දුවල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 8 ශ්‍රේණියේ විද්‍යුතය කියන පාඩම කතා කර ඉන්නේ. 8 ශ්‍රේණියේ විද්‍යුතය කියන පාඩම අපි ඊටු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්නේ 31 වෙනි පිටුව. අපි කතා කරන්නේ 31 වෙනි පිටුව. අපි ඒක බැලුවොත් එහෙම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතියේ කතා කරපු එක පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි විද්‍යුත් උපකරණ අපි ඒවට විද්‍යුත් වාරණ කියලා කිව්වා. විද්‍යුත් උපකරණ භාවිතා කරනකොට ඉගෙන විද්‍යුත් වාරණ භාවිතා කරනකොට අවධානය යොමු කරන්න ඕන. අපි අවධානය යොමු කළ යුතු කරුණු ගැන කතා කර ඉන්නේ. අපි මුලින්ම කතා කරේ එතකොට අවශ්‍යතාවයට ගැලපෙන ලෙස වාරණ තෝරා ගැනීම කියන එක. මේකෙදි විශේෂයෙන්ම අපි කතා කරා අපි ගෙදරක ලයිට් එකක් එහෙම භාවිතා කරනවා නම් එතකොට ලයිට් එකක් එහෙම භාවිතා කරනවා නම් අපි ඒක අවශ්‍ය ප්‍රමාණයට අපි හිතුවොත් එහෙම ඒ පොතක් එහෙම කියවන තැනට ඒකට සුදුසු ලයිට් එකක් අපි නිතරම භාවිතා කරන්නේ නැති තරකට එහෙම භාවිතා සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක් දුවල පුතාලා හැමෝටම. එතකොට අපි ඒ භාවිතා කරන උපකරණය ඒක අනවශ්‍ය ලෙස විදුලිය යන්නේ නැති වෙන්න එහෙම දෙයක් නම් එහෙම තෝරගන්න එක වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම මෙතන සඳහන් කරේ නැහැ. නමුත් අපි සමහර බල්බ් තියෙනවා ඒ ආලෝකයට ඒක සංවේදී දුවල පුතාලා LDR කියන එක කලින් අවස්ථාවේදී කතා කරලා තියෙනවා. ඒකෙදී ඒ ආලෝකයේ අණුව ඒ ප්‍රතිරෝධය වෙනස් වෙන ඒ ප්‍රතිරෝධ ගැන කතා කරලා තියෙනවා LDR කියලා. මේ LDR එක භාවිතා කළා අපිට පුළුවන් මේ වාරණ එහෙම හදාගන්න. අපි බල්බ් එකක් එහෙම කිව්වොත් එහෙම පාරේ කළුවර වැටෙනකොට ලයිට් එක වැටෙන්නයි ඒ ආලෝකය වැටෙනකොට ඕෆ් වෙන්නයි එහෙම පුළුවන්. එතකොට ඒ වගේ ඒවා එහෙම නැත්නම් සමහර තියෙනවා සෙන්සර්ස් මේක තියෙන්නේ මේකෙදී ආලෝකයට සංවේදී සෙන්සර් එකක් තමයි මේක. ආලෝකයට සංවේදී. අනිත් එක තියෙනවා සෙන්සර් තියෙනවා මිනිස්සු විතරක් ලං වුණාම වැඩ කරන සෙන්සර්ස් තියෙනවා. එතකොට එහෙම නැත්නම් අපේ අදෝරක්ත කිරණ වලට ඒ සංවේදී සෙන්සර්ස් තියෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ එතකොට අපි ගෙදරක එහෙම ලයිට් එකක් නම් අපි හිතුවොත් එහෙම බාත්රූම් එකක් හරි টয়ලට් එකක් හරි එහෙම ඒ වගේ අවස්ථාවකදී අපි ඔක නිවනිව පත්තු කරන එකද ඒවට මම කලින් කිව්වා වගේ මිනිස්සු කවුරු හරි මිනිස්සෙක් එතකොට එතනට ගියාම ඒක ඉබේ පත්තු වෙන්න ඒ එහෙම හැදනවද කියන එක අනුව එතකොට ඒ අවස්ථාවේදී එතකොට එහෙම හැදුවාම එතකොට ඒක නිසා එතකොට අපි ලං වෙනකොට එතකොට ඕෆ් වෙන්නේ. කියන්නේ අපි නිතර භාවිතා කරන්නේ නැහැ. නමුත් ඒක අපි ඒ භාවිතා කරන වාර ගන්න වැඩි නම් ඒ කියන්නේ අපි නිතරම එක දිගට භාවිතා කරන්නේ නැහැ. නමුත් ඒක භාවිතා කරන වාර ගන්න වැඩි. එතකොට අපි ඕන් ඕෆ් කර ඒක දදා ඉන්නවට වඩා එතකොට ඒක ඔටෝමැටිකලි එහෙම ඕන් ඕෆ් වෙන්න පුළුවන් වෙන්න හදනවද කියන එක වැදගත් වෙනවා. ඒක නිසා දූල පුතාලා වුණත් පොඩ්ඩකටනේ මේ ස්විච් එක ඕෆ් කරන්න කියලා සමහර වෙලාවට සමහර මේ කාමරවල වුණත් එහෙමයි. එතකොට ඒ ලයිට් දාලා තියෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේක හැම නිතරම ඕන් ඕෆ් කර දාන එක මහා කරදරයක් කියලා එහෙම දාලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වලට අපි භාවිතා කරන්න ඕන මේ සෙන්සර්ස් තියෙන. ඒ කියන්නේ මිනිස්සේ කවුරු හරි එතන යනකොට ඉබේ පත්තු වෙන්න නැති වෙලාවේදී ඕෆ් වෙන්න. ඒ වගේ ඒ
ඒ ස්විච් කියන ඒවා භාවිතා කරපු වාරණ අපි ලයිට් එකක් හරි එහෙම භාවිතා කරනවා නම් ආලෝකයේ ඒ ශක්තිය කියන එක මේ අවස්ථාවේදී අපිට අර පිරිමැස්මෙන් භාවිතා කරන්න පුළුවන්. අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේකෙදී අපි මෙතන කතා කරේ අවශ්‍යතාවයට ගැලපෙන වාරණයක් තෝරා ගැනීම කියන එක. එතකොට අවශ්‍යතාවයට ගැලපෙන වාරණයක් තෝරා ගැනීම කියන එක. නමුත් මේ අවස්ථාවේදී මේ නිදසුන දෙක කියන එකේ දක්වලා තියෙන එක ඒක 100%ක් හරිද කියන එක ඒක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක නිසා මම ඒක ලොකුවට කියන්න යන්නේ. නමුත් දූල පුතාලා අපි හිතුවොත් එහෙම වතුර උණු කරන කෙටල් එකක් තියෙනවා. ඒකේ ඒ වතුර වැඩි ප්‍රමාණයක් උණු කරන්න පුළුවන්. වොට් ගන්න වැඩි එකක් බෙන්ඩරයක් තියේ කියලා හිතුවොත් එහෙම ඒකක් බෙන්ඩරේ පවර්ෆුල් එකක් වෙන්න පුළුවන්. එහෙම උණයි කියලා ඒකෙන් පොඩි දෙයක් කරනකොට ඒ කියන්නේ පොඩි අපි ඒකේ ඒ කරන වැඩ ප්‍රමාණය අනුව ඒකේ ඒ සම්පූර්ණ ශක්තිය වැය වෙන්නේ නැහැ ඇත්තටම. ඒකේ කාර්යක්ෂමතාවයක සැසඳුවාම ඇත්තටම පොඩි මැෂින් එකකින් ඒක කරයි කියලා ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් සමහර වෙලාවට අපි හිතුවොත් එහෙම ගෙදරක රේඩි එකක් හරි එහෙම පවර්ෆුල් එකක් තියෙනවා. ඒකේ උපරිම සද්ද දානවා නම් ඒක ඒ දාන පුජ්‍යලයාගේ වැරද්ද නැතු ඒ භාවිතා කරන්න පුළුවන් උපරිමයේ තියුණාට ඒ භාවිතා කරන පුජ්‍යලයා අනුව එතකොට අවම ගන්න උනත් භාවිතා කරන්න පුළුවන් මේ උපකරණවල. ඒක හොඳට මතක තියාගන්න. ඒ පුජ්‍යලයා උපරිමයට භාවිතා කරනවද නැද්ද කියන එක ඒ පුජ්‍යලයා මත වෙනස් වෙන්නේ. නමුත් ඒක උපකරණය කියන එක තරම් අදාළ නැහැ. ඒක අඩුවෙන් ඒ ශක්තිය භාවිතා කරන ශක්තිය අඩුවෙන් උනත් භාවිතා කරන්න පුළුවන්. ඒකෙදී වැඩිම ශක්තිය උනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් අඩු ශක්තියක් තියෙන උපකරණයකදී එහෙම බෑ. අඩු ශක්තියක් තියෙන උපකරණයකදී එක් අවස්ථාවක් විතරයි භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අඩු ශක්තිය තියෙන අවස්ථාව විතරයි. වැඩි ශක්තියක් වැඩි ක්ෂමතාවයක් තියෙන උපකරණයක් අපිට පුළුවන් අඩු ක්ෂමතා ඒ අවශ්‍යතාවකදී වුණත් වැඩි අවස්ථාවකදී වුණත් භාවිතා කරන්න. ඒක හොඳට මතක තියාගන්න දුර පුතාලා. අපි දෙවෙනි එක විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම. එතකොට වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම කියන එක වැදගත්. මේක දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී එතකොට අපි මේක චුට්ටක් ඉන්න මේක ඉතුරු ටිකත් පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී අපි වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම කියන එක අපි මේ අවස්ථාව බැලුවොත් එහෙම මේක ලියා ගන්න දුවල පුතාලා කලින් අවස්ථාව වෙනකම් මම හිතන්නේ ලියාගෙන තියෙනවා. දෙවෙනි අවස්ථාව විදිහට ලියා ගන්න වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම කියලා. මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම එතකොට වාරණවල කාර්යක්ෂමතාවය හඳුනාගෙන භාවිත කිරීම උචිත වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ කාර්යක්ෂමතාවය කියලා අපි බැලුවොත් එහෙම එකම දේ කරගන්න අවශ්‍ය වන ඒ විද්‍යුත් ක්ෂමතාවය මේ වොට් ගාන කියන එක එතකොට එකම කාර්යයක් කරගන්න අපි ආලෝකමත් කරගන්න. එතකොට ආලෝකයේ
ඒ ලුමිනස් ගාන එතකොට අපි පිට වෙන ඒ ආලෝක ප්‍රමාණය බැලුවොත් එහෙම එතකොට එකම නම් ඒකට අපි වැඩි ශක්තියක් වැය කරන්න අවශ්‍ය නැහැ දෙකම එකම නම් අඩු ශක්තියක් වැය කරන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මේ අවස්ථාවේදී කියන්නේ. එතකොට වඩාත් කාර්යක්ෂම උවාරණය තෝරා ගැනීම ඒක ඊටාම වැදගත් වෙනවා. වඩාත් කාර්යක්ෂම උවාරණය තෝරා ගැනීම කියන එක. ගොඩක් වෙලාවට මේ කොටස දැන් අපි බැලුවොත් එහෙම එතකොට ලංකාවේ විද්‍යුත් උපකරණ බැලුවොත් එහෙම වඩාත් කාර්යක්ෂමද කඩල යන උපකරණ තියෙන ගොඩක් වෙලාවට ඉන්දියන් ඒවා එහෙම මං දූල පුතාලා කැමති කෙනෙක්ට කැමති දෙයක් ගන්න පුළුවන්. නමුත් ඉන්දියන් බඩු කියන එක එතරම් මම ගන්න කවදාකවත් ජීවිතේට අරන් ගන්නේ නැහැ. ඒකට හේතුව මාස ගාණක් ඒක පාවිච්චි කරලා කැඩෙනවට වඩා ඒක වගේ දෙගුණයක් දීලා හොඳ දෙයක් ගන්න එක අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා චීන බඩු කියන එක එහෙම චීනේ කියන එක ඕන විදියකට ඕන දෙයක් හදනවා. ඒක නිසා ඒක ඒ ගාන අනුව වෙනස් වෙන්නේ. ලංකාවේ ලාභ වැඩියෙන් තියාගෙන ඒ විකුණන දේවල් අඩුවට අරගෙන තියෙනවා. නමුත් ඕන දෙයක් ඒ ඕන විදියට හදන පුළුවන් තාක්ෂණය තියෙනවා. ඉන්දියාව වගේ නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ගොඩක් වෙලාවට ඒක ඒ පුජ්‍යලයා ඒ ගන්න උපකරණය කියන එක ලාභ වෙනකොට ඒක ලාභ කියන එකේ හිලක් තියෙනවා කියන එක නෙවෙයි. ඇත්තටම ඒ තාක්ෂණය නැහැ කියන එක මම කතා කරන්නේ. නැතුව ලාභ සමහරලාට හොඳ බඩුත් තියෙන පුළුවන් ලාභෙට ඒ තාක්ෂණය ගැන මම කතා කරන්නේ. එතකොට ඉන්දියාව වගේ කසිකබල් දේවල් මම නම් ගන්න ඇත්තටම ඒක මං කෙලින්ම කියනවා. ඒක ලංකාවට ගේන කෝච්චි උනත් එහෙමයි, හැමදේම එහෙමයි, බස් උනත් එහෙමයි. ඒවයි ක්වොලිටිය අන්තිමයි. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම ඒක දූල පුතාලා ඒ ගන්න දේ Tamanට ඒ කියන්නේ ඒ කියන්නේ තමන්ගේ ඒ පොඩි ලාභයකට අරගෙන ඒක භාවිතා කළා පොඩි කාලයකදී කැඩෙනවට වඩා පොඩ්ඩක් හරි වැඩිපුර දුන්නට ගාණක් ඒක දිගු කාලීනව ඒ වගේම දූල පුතාලාගේ ගෙවල් වල ඒ කරන්ට් බිල අඩු වෙනෝ නම් ඒක තමයි වාසිය වෙන්නේ. නැතුව ඒ පොඩ්ඩක් අඩු කියන රුපියල් කීයක් හරි අඩු කියන එකට වඩා ඒ යම් කාල පරිච්ඡේදයක් ඒක නිසා ඒ යම් කාල පරිච්ඡේදයක් කල්පනා කරොත් එහෙම ඒ දියුණු රටවල් සාමාන්‍යයෙන් ජපානය වෙන්න පුළුවන්, ජර්මනිය වෙන්න පුළුවන්, කොරියාව වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්. ඒවයි ඒ නිපදවන භාණ්ඩ කියන ඒවයි ඒ ක්වොලිටියත් එක්ක අනිත් පැත්තෙන් ඒවයි විද්‍යුතය භාවිතා කරන ප්‍රමාණයත් අඩුයි ඇත්තටම. ඒ වගේම අනතුරු කියන එකත් අඩුයි. ඒ වගේම ඒ භාණ්ඩය කැඩෙන්න පුළුවන් හැකියාවත් අඩුයි. ඒ වගේම පරිසරයට සිද්ධ වෙන බලපෑමුත් අඩුයි. ඒක නිසා ඒවා පොඩ්ඩක් ගාණ වැඩි වෙන්නේ මොකද? ඒවා ඒ පරීක්ෂණ කරලා ඒවට සල්ලි වියදම් වෙන නිසා. දූල පුතාලා හිතුවොත් එහෙම දූල පුතාලා පොඩ්ඩක් හිතලා බලන්න මොනවා හරි දෙයක් දූල පුතාලා දකින්න දෙයක් දූල පුතාලට හදන්න පුළුවන් කියලා හිතුවොත් එහෙම අපි හිතුවොත් එහෙම ෆ්‍රිජ් එකක් දැක්කා ෆ්‍රිජ් එක අපිට හදන්න පුළුවන්. ෆ්‍රිජ් එක හදලා ඒක ෆ්‍රිජ් එක හදනවා කියන එක නෙවෙයි. ඒක හැදුවාම ඒක පරීක්ෂා කරන්න ඕන ඒ විවිධ පාරිසරික තත්ත්වයන් වලදී මිනිසුන්ට අහිතකර දේවල් පිට වෙන්නේ නැද්ද? ඊළඟට ඒක ඒ කාලයත් එක්ක කොච්චර කාලයකදී කැඩෙන්නේ නැද්ද කියන එක ඒ වගේ විවිධ පරීක්ෂණ කරනවා සාමාන්‍යයෙන් ඒව නිපදවන දියුණු රටවල්. පරිසරයට කොච්චර මොන වගේ දේවල් බලපෑමක් සිද්ධ වෙනොත් ඒවා ඒ පරීක්ෂණ කරන නිසා ඒ පරීක්ෂණවල වියදනොත් මේවයි ඒ භාණ්ඩේ නිපදවන ඒ විකුණන ගානට එක්කහු කරලා තියෙනවා.
ඒක නිසා තමයි මේ භාණ්ඩවල ගාන වැඩි වෙන්නේ පොඩ්ඩක් හරි. එතකොට ඒක නිසා මේ පරීක්ෂණ කියන එක වැදගත් වෙනවා. එතකොට කවුරු හරි ඒ වගේ දෙයක් කොපි කළා හදලා පොඩ්ඩක් අඩුවට විකුණනවා කියන එක ඒ ක්වොලිටිය කවදාකවත් ගන්න බෑ. ඇත්තට මේක හොඳට මතක තියාගන්න. ඒක නිසා හොඳට මතක තියාගන්න එහෙම අනවශ්‍ය, ඒ කියන්නේ එක රටවල් පොහොසත් කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ගන්නවට වඩා ඒ වගේ දේවල් නොගෙන ඉන්න එක ඇත්තටම හොඳයි ඊට වැඩිය. අපි මේක ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි කතා කරේ එතකොට වඩාත් කාර්යක්ෂම වාරණ තෝරා ගැනීම කියන කොටස. එතකොට අපි ඒක මේ කොටස බැලුවොත් එහෙම එතකොට වාරණවල කාර්යක්ෂමතාවය හඳුනාගෙන භාවිත කිරීම උචිත වෙනවා. එතකොට ඒ වාරණයක් අපි විද්‍යුත් උපකරණයක් බැලුවොත් එහෙම ඒකින් අපිට පේන කොටස් තියෙනවා. සමහර වෙලාවට අපිට පේන මේකෙදි මේ කාර්යක්ෂමතාවය අඩුයි කියන එක අපිට එක උපකරණයක් දිගටම භාවිතා කරනකොට ඊතරම් ඒක හිතෙන්නේ නැහැ. නමුත් අපි විවිධ කම්පැනි හැම හදපු උපකරණ භාවිතා කරන අවස්ථාවලදී අපිට මේක ඊතරම් හොඳ උපකරණයක් නෙවෙයි කියන එක ඇත්තටම තේරෙන අවස්ථා තියෙනවා. නමුත් මම කිව්වා වගේ අපි භාවිතා කරන උපකරණ අනුව අපිට ඒක සමහර වෙලාවට අපිට ඒක නොතෙරෙන්නත් පුළුවන්. ඒක නිසා මේ අවස්ථාවේදී මේකෙදි ඊටාම වැදගත් වෙන්නේ අපි ඒ භාවිතා කරන උපකරණය කොච්චර කාර්යක්ෂමතාවයක් තියේද කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මෙතන කතා කරන්නේ නිදසුණක් විදියට මේ බල්බ වල ආලෝක තීව්‍රතාවය කියන කොටස. මේ අවස්ථාවේදී එතකොට දක්වලා තියෙනවා 240 වෝල්ට් 60 වෝට් කියන බල්බය සූත්‍රිකා බල්බය කියන එක. මේ සූත්‍රිකාවක් මෙහෙම තියෙනවා. ඒක රත් වෙලා එතකොට ආලෝකය පිට වෙන අවස්ථාව එතකොට සූත්‍රිකා බල්බය කියලා මේ අවස්ථාව. මේ බල්බය අපි බැලුවොත් එහෙම මේ බල්බේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ බල්බේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා බැලුවොත් එහෙම මේ බල්බයෙන් ආලෝකය නිකුත් වෙනවා. නමුත් ආලෝකය පමණක්ද නිකුත් වෙන්නේ කියන එක තමයි මේකේ වැදගත් දේ. මොකද අපි මොකකටද භාවිතා කරන්නේ මේ විද්‍යුත් වාරණය කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි බල්බයක් භාවිතා කරන්නේ මොකටද? ආලෝකමත් කරගන්න. එහෙනම් ආලෝකමත් කරගන්න නම් අපිට ඕන මොකද්ද? ආලෝකය. එතකොට මේ සූත්‍රිකා බල්බයෙන් පිට වෙන්නේ ආලෝකය විතරක්ද කියන එක. අපිට ආලෝකය අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන්නේ ආලෝකය. නමුත් මේකෙන් පිට වෙන්නේ මොකද්ද? මම මෙතන ලියන්නම් අවශ්‍ය වෙන්නේ මොකද්ද? ආලෝකය. ආලෝකය කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් මේකෙන් පිට වෙන දේවල් බැලුවහම අවශ්‍ය වෙන දේවල් පිට වෙන දේවල් බැලුවහම ආලෝකයයි ඒක විතරක් නෙවෙයි තාපය. මේ සූත්‍රිකා බල්බේ මෙතන තියෙනවා කොයිල් එක ප්‍රතිරෝධයක්. එතකොට මේක රත් වෙනවා. රත් වුණ නිසා තමයි ආලෝකය පිට වෙන්නේ. එහෙනම් මේ රත් වීම තුලින් තාපය පිට වෙනවා. එතකොට මේකෙදි දුල පුතාලා සමහරලාට රිද්දක් එහෙම ඒ රත් වෙච්ච බල්බ් එකක් අල්ලපු අවස්ථාවේ සමහරට ගලවනකොට පිච්චෙච්ච අවස්ථාවලදී අතින් අල්ලන්න බෑ. එතන රත් වෙලා තියෙන්නේ. ඒක දැන් තාපය පිට වෙන නිසා. එහෙනම් අපි සපයන යම් කිසි විද්‍යුත් ක්ෂමතාවයකින් කොටසක් මේ තාපය විදියට පිට වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේක. නමුත් අපි සපයන එකෙන් කොටසක් ඒ කියන්නේ මේ තාපය විදියට පිට වෙනවා. ඒක නිසා මේ බල්බය කියන එක මේ අවස්ථාවේදී මේ කියන සූත්‍රිකා බල්බය කියන එක කාර්යක්ෂමතාවය ඊටාම අඩු දෙයක්. ඒක හොඳට මතක තියාගන්න. අපි ඒ ආකාරයට එතකොට අපි මොකද්ද අපිට අවශ්‍ය වෙන්නේ? ඒක මේ
100% ඒකද ආලෝකය බැලුවොත් එහෙම ආලෝකය විතරක්ද පිට වෙන්නේ? එහෙම නැත්නම් ආලෝකයට අමතරව තවත් මොනවා හරි පිට වෙනවද කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී මේකට සාපේක්ෂව අපි බැලුවොත් එහෙම LED එක 240 වෝල්ට් 7 වොට් කියන LED එක බැලුවොත් එහෙම මේක රත් වෙන්නේ නැහැ. මේකෙන් ආලෝකය විතරයි පිට වෙන්නේ. එහෙනම් අපිට මේ කාර්යක්ෂමව ආලෝකය ලබා ගන්න පුළුවන් මේක තුලින්. එහෙනම් එතකොට අපි මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාවේදී 246 වෝල්ට් 60 වොට් කියන බල්බ් එක භාවිතා කර සූත්‍රිකා බල්බයක් භාවිතා කරනට වඩා මේ අවස්ථාවේ මෙතන මේ දක්වලා තියෙන 246 වෝල්ට් 7 වොට් LED පහනක් LED බල්බ් එකක් භාවිතා කරන එක වැදගත් වෙනවා. මොකද ඊටාම කාර්යක්ෂමයි. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙන් ඒ විශාල ශක්ති ඉතිරිවීමක් සිද්ධ වෙනවා මේ බල්බය තුලින්. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට වඩාත් කාර්යක්ෂම උවාරණ තෝරා ගැනීම කියන එකට හොඳ උදාහරණයක් තමයි මේක. අපි ඊළඟ එකක් බැලුවොත් එහෙම CFL බල්බ් මේක සංග්‍රහිත ප්‍රදීපන පහනක් කියලා දක්වලා තියෙනවා. මේ අවස්ථාවේදී CFL බල්බ් කියන එක CFL බල්බ් කියන එක භාවිතය කොතරම් හොඳද කියන එක ගැන මම දන්නේ ඇත්තටම ඒක CFL කියන එක ඒක ඒ භාවිතා කරන තාක්ෂණය අනුව ඒ ලොකු ටියුබ් ලයිට් එකක් එක හුඩවටපත් සාදලා තියෙන. එතකොට ඒකෙන් මිනිස් ඇසට කොච්චර බලපෑමක් සිද්ධ වෙනවද කියන්නේ නිවිනිවි පත්තු වෙනකොට ඒක මිනිස් ඇසට ඒ නිවෙන ප්‍රමාණයයි තියෙන ප්‍රමාණය අතර ඒ බැලුවොත් එහෙම එතකොට ඒ කියන්නේ ගොඩක් සම්පූර්ණයෙන් නියලා තියුණොත් එහෙම එතකොට ඒකෙදී එතකොට ඒ ශක්තිය පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට ආලෝකය ලැබෙන්නේ නැහැ. අපි එතකොට සම්පූර්ණයෙන්ම බල්බය පත්තු කරලා තියුණොත් එහෙම මොකද වෙන්නේ? එතකොට අපිට ආලෝකය ලැබෙනවා. නමුත් ශක්තිය විශාල ප්‍රමාණයක් වැය වෙනවා. ඒක නිසා මේ දෙක අතර ඒ කියන්නේ නිවෙන ප්‍රමාණය පාලනය කරාම අපිට පුළුවන් ඒකෙදී එතන ශක්තිය කියන එක අවශ්‍ය වැයවන ශක්ති ප්‍රමාණය පාලනය කරන්න. එතකොට CFL බල්බ් කියන එක දුලකුත් දාලා පොඩ්ඩක් ඒක ඒවා භාවිතා කරනවා නම් ඒක කොතෙක් දුරට මිනිස් ශරීරයට මිනිස් ඇසට කියන එකට බලපෑමක් තියද කියන එක ඒක මම මෙතන ඒක ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒකේ බලපෑමක් අනිවාර්යෙන් තියෙන්න ඕන කියන එක දුල පුතාලා මතක තියාගන්න. LED කියන එකේ තරම් බලපෑමක් තියෙන්න විදියක් නැහැ. ඒක නිසා LED කියන එක නමුත් මේ CFL එක බලපෑමක් අනිවාර්යයෙන්ම තියෙනවා. නම් ඒක වගේම ඒවා බිඳුනහම ඒ රසදිය කියන ඒවාත් පරිසරයට එකතු වෙනවා. ඒක නිසා ඒක තරම් සුදුසු නැහැ කියන එක. LED කියන එක ප්‍රධාන අපිට ඒ LED කියන එක භාවිතා කරන්න පුළුවන් කියන එක දුල පුතාලා හොඳින් මතක තියාගන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කලින් අවස්ථාවේදී එතකොට මම ඒ කතා කරපු එක ඒ අවස්ථාවේ එතකොට දූල පුතාලා ඒ උපකරණ කියන ඒවා ඒ නිපදවන ක්‍රමය අනුව ඇත්තටම ඒවට ඒ තාප ශක්තිය අපත යන එක තාප ශක්තිය එහෙම අපත යන එක ඊටාම අඩු කරගන්න පුළුවන්. ඇත්තටම ඒක හොඳට මතක තියාගන්න. ඒක ඒ තාප ශක්තිය ඒ විදියට ඒ ශක්තිය අපත යන එක අඩු කරගන්න විවිධ ක්‍රම භාවිතා කරනවා දියුණු තාක්ෂණ තියෙන රටවල්. ඒක නිසා ඒවා ඒ අඩු ඒ කියන්නේ ඒ දියුණු තාක්ෂණයත් එක්ක ඒ රටවල් ඒ
විවිධ පරීක්ෂණ කළා ඒවයි ප්‍රතිඵල ඒ නව උපකරණ වලට භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඉල්ලුමත් එක්ක එතකොට ගොඩක් ප්‍රමාණ නිපදවන්නේ මහා පරිමාණ නිපදවන්නේ. ඒක නිසා එක් භාණ්ඩයක මිල කියන එක අඩුයි ඇත්තටම. නමුත් දියුණු වෙමින් පවතින රටවල් වුණාම ඒක ඒ නිපදවන ප්‍රමාණයත් අඩුයි. ඒ වගේම ක්වොලිටිය කියන එකත් තරම් නැහැ ඇත්තටම. එතකොට ඒ නිපදවන ප්‍රමාණය අඩු වෙනකොට ඒකේ ගාණ වැඩි වෙනවා. ඒ වගේම ඒකේ තාක්ෂණය ඒකට යොදන ඒ පිරිවැය කියන එක අඩු කරගන්න ඒකේ භාවිතා කරන දේවල් තාක්ෂණය එහෙම අඩුයි ඇත්තටම. ඒක නිසා ඒක අපේ විදුලි බිලට බලපාන අවස්ථා. ඒ වගේම අපිට ඒකේ ආරක්ෂාවට අපිට විදුලිය වදින්න පුළුවන් සමහර උපකරණ තියෙනවා. ඒක නිසා ඒ උපකරණේ වැරද්දෙන් වැදුනයි කියලා කවදාකවත් කියන්නේ නැහැ. ඒක හොඳට ඒක මතක තියාගන්න දුල පුතාලා. ඒක නිසා ඒ වගේ බලපෑම් තියෙන්න පුළුවන්. ඒක නිසා ඒ උපකරණය මොන වගේ උපකරණයක්ද තෝරගන්නේ කියන එක දුල පුතාලා හොඳට කල්පනා කරලා බලන්න. ඒක වැදගත් වෙනවා. අපි තුන්වෙනි කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කොටස බැලුවොත් එහෙම භාවිත කරන්නාට හා අන් අයට අනතුරු සිදු නොවනසේ ආරක්ෂාකාරී ලෙස උවාරණ භාවිතා කිරීම. භාවිත කරන්නටයි අනිත් අයටයි අනතුරු සිදු වෙන්නේ නැති වෙන්න ආරක්ෂාකාරී ලෙස උවාරණ භාවිතා කිරීම ගැන ඊළඟට තියෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට නිදසුන එක කියන එක අවස්ථාව බැලුවොත් එහෙම ජල කරාම ජල කාන්දු වන ස්ථාන උදුන් ගිනි ගැනීම සිදුවන ස්ථාන වලින් ඈත් වනසේ විද්‍යුත් උපකරණ භාවිතා කිරීම සිදු වෙනවා. සුදුසු වේ කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී කියන්නේ මේ මොකද්ද? ජල කරාම කියන්නේ ජලය කියන එක හරහා විද්‍යුතය ජලය කියනවහම ඇත්තටම මේ අවස්ථාවේදී මේ ජලය කියන්නේ පිරිසිදු ජලය කියන එක හරහා විද්‍යුතය ගමන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. පිරිසිදු 100% පිරිසිදු ජලය තුලින් විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. විද්‍යුතය ගමන් කරන්නේ අපිරිසිදු ජලය හරහා. ඒක නිසා අපි ටැප් ලයින් එක වතුර වුණත් ඒවා හරහා විද්‍යුතය ගමන් කරනවා. මොකද ඒවයේ ක්ලෝරින් තියෙනවා. ඒක නිසා ඒ අපිරිසිදු අයන මොනවා හරි තියෙනවා නම් විතරයි විද්‍යුතය ගමන් කරන්නේ. අපි වුණත් එහෙමයි අපිට අත තෙමිලා තියුණොත් එහෙම විද්‍යුතේ වදින්නේ වැරදියට භාවිතා කරොත් එහෙම මොකද අපේ ඇඟේ දහඩිය තියෙනවා. දහඩිය කියලා කියන්නේ ලුණු කියන්නේ අයන. ඒක නිසා ඒක හරහා විද්‍යුතයට හොඳින් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා තමයි දාඩිය දාලා තියෙන පුජ්‍යලයකට විදුලිය වැදුනොත් එහෙම ඒ පුජ්‍යලයාගේ ශරීරය ඉතාම පහසුවෙන් ඇත්තටම විද්‍යුතය ගමන් කරන්න පුළුවන්. මොකද ඒ දහඩිය නිසා. ඒක නිසා මේ අවස්ථාවේදී ඒක හොඳට මතක තියාගන්න. ජලය කියන එක ඒක අපි ටැප් ලයින් එකක් වුණත් එහෙමයි ඒක ඒ ටැප් ලයින් එක වෙනකන් කොච්චර හොඳට ආවත් එතකොට ඒ අතරමැදදී මම කලින් කිව්ව අවස්ථාවේ ඒකට ක්ලෝරින් එහෙම දාලා තියෙන නිසා ඒක අනිවාර්යෙන් විද්‍යුතය ගමන් කරනවා. ඊට අමතරව ඒ ටැප් ලයින් එකයි ඒ අපිට ජලය ගන්න අවස්ථාවේදී ඒවට විවිධ දේවල් මිශ්‍ර වෙන්න පුළුවන්. ඒක නිසා විද්‍යුතය ගමන් කරන එක වැරදිලාවත් ඒ වගේ අවස්ථාවකදී මේ විද්‍යුතය ගමන් කරන්න පුළුවන් මේ ජලය තුලින්. එහෙනම් අපි ජල කරාමයක් එහෙම කැඩිලා මොකක් හරි ඒ ජලය ලීක් වුණොත් එහෙම ඒක විද්‍යුතයත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා අපි විද්‍යුත් උවාරණයක් භාවිතා කරනකොට ඒවා හොඳින් කල්පනා කළා ඒ අවස්ථාවලදී ඒකට ඔරොත්තු දෙන ආකාරයට ඒ පරිසරයේ වටපිටාව භාවිතා කරන වටපිටාව අපි තෝරගන්න ඕන කියන එක මතක තියාගන්න. මේ අවස්ථාවේදී එතකොට
මේ අවස්ථාවේදී එතකොට බිඳසුන එකේ දක්වලා තියෙන්නේ ජල කරාමයක් ජල කාන්දුවන ස්ථාන කියන එක. එතකොට අපි කතා කරා ගිනි උදුන්. එතකොට උදුන් ගිනි ගැනීම සිදුවන ස්ථාන වලින් ඈත් වනසේ කියලා දක්වලා තියෙනවා. ඒක අපි කතා කරොත් එහෙම අපි විද්‍යුත් උපකරණයක් අපි දූල පුතාලා හිතුවොත් එහෙම දූල පුතාලා හිතාන ෆ්‍රිජ් එකක් ගෙනල්ලා ශීතකරණයක් ගෙනල්ලා ඕක තියෙනවා ගෑස් කුකර් එක ළඟ. ගෑස් කුකර් එක ළඟ තියුවහම මොකද වෙන්නේ? ওই පැත්තම රත් වෙනවා. ඒ ගෑස් ඩිප දල්වනකොට. මෙතකොට මේ ශීතකරණයට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියලා දුර පුතාලා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මේ ශීතකරණයෙන් ඒක තුල තියෙන ඒ තාපය අඩු කරමිලා එතන ඒ සීතල කරනවා. නමුත් එතකොට ඒ ගෑස් කුකර් එකක් හරි එහෙම උදුනක් හරි විදුලි උදුනක් හරි එහෙම ඒකෙන් පිටවන තාපය මේ ශීතකරණයට වැඩි බලපෑමක් සිද්ධ කරනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි ඒ විද්‍යුත් වාරණය සම්බන්ධ කරන ස්ථානය ගැන අපි ඒක සම්බන්ධ කරන සුදුසුම ස්ථානයක් අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට වාරණ භාවිතයට පෙර ඒවායේ සම්බන්ධ කර hän පළුදු වී තිබේදැයි පරීක්ෂා කිරීම කියලා දක්වනවා. මේකත් ඊටාම වැදගත් වෙන කොටසක්. අපි ඒකත් බැලුවොත් එහෙම එතකොට ඒ විද්‍යුත් වාරණයක් භාවිතා කරන්න ඉස්සෙල්ලා ගොඩක් වෙලාවට ගෙවල් වල මීයෝ එහෙම ඒ සත්තු හිටියොත් එහෙම කපන්න පුළුවන් වයර් එක. එතකොට වයර් එක කැපුවාම ඒකෙදි වයර් අතර ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක භාවිතා කරන්න ඉස්සෙල්ලා ඒකේ සම්බන්ධ කරයන් එතකොට පළුදු වෙලා කියන්නේ මීයක් හරි එහෙම කාලා තියේද කියන එක අපි බලන්න ඕන. ඊළඟ එක අපි බැලුවොත් එහෙම ඊළඟ එකත් පේනු කෙවිනි වලට පේනු සම්බන්ධ කිරීමේදී නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීම වැදගත් වෙනවා කියලා තියෙනවා. එතකොට අපි මේක බැලුවොත් එහෙම එතකොට දැන් කාලේ තරම් ඒව භාවිතා වෙන්නේ නැහැ. නමුත් ඉස්සර පියුස් එකක් කියන එක බැලුවොත් එහෙම එතකොට පියුස් එකේ මොකද්ද කරලා තියෙන්නේ? කම්බියක් ඔතලා තියෙන්නේ. එතකොට මේ පියුස් එක කියන එක ඉස්සර දැන් තියෙන එක වගේ නෙවෙයි. ඉස්සර තියුනේ අපි කම්බියක් ඔතන්නේ පියුස් එක වෙනුවට. එතකොට ඕකේ හීනි කම්බියක් ඉතුවහම සමහර වෙලාවට යම් ධාරාවක් ගලාගෙන ගියාම ඕක ඒ පියුස් එක යනවා. ඒ කියන්නේ එතන ඒ කම්බිය පිච්චිලා ධාරාව ගලාගෙන යන්නේ නැති වෙනවා. එතකොට සමහර වෙලාවට අපි වුණත් එහෙම එතකොට එහෙම වුණාම මොකද්ද හිතන්නේ කෙලින්ම මේ පොඩි කම්බිය ගැට ගහන්න නැතුව මීට වඩා ලොකු කම්බියක් ගැට ගැහුවොත් එහෙම මේක පිච්චෙන එක නතර කරගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක ඇත්තටම ඉතාම අවදානම් දෙයක්. මොකද ඒ පියුස් එකෙන් කරන්නේ පියුස් එක තියෙන්නේ ඒ පරිපතේ ඒ පියුස් එක තියෙන්නේ ඒක පිච්චෙන්න. එතකොට පියුස් එකේ කාර්යයක් තමයි ඒක පිච්චෙන එක. ඒක මොකද මේ අවස්ථාවේදී යම්කිසි ඒ ධාරාවක් හරි යම්කිසි ඒ ධාරාවක් එහෙම ලොකුවට ගලන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? පියුස් එක පිච්චිලා ඒ උපකරණය ආරක්ෂා වෙනවා. අපි ඒක නිසා මේ අවස්ථාවේ මේ නිදසුන 3 කියන එකේ දාලා තියෙන පේනු කෙවිනි වලට පේනු සම්බන්ධ කිරීම කියන අවස්ථාව බැලුවොත් එහෙම මම කලින් කිව්වා වගේ අපි ඉතාසියුම් ඒ කෙන්දක් අරගෙන ඒ පියුස් එකට සම්බන්ධ කරාම එතකොට පියුස් එක යම් කිසි සීමාවකදී වැටෙන්න බලනවා.
ඒ කියන්නේ ඒ කම්බිය එතකොට කම්බිය එතකොට ධාරාවක් ගියාම යම් ධාරාවක් ගියාම පිච්චිලා එතනින් ඒක විසන්ධි වෙන්න බලන්න. එතකොට අපි කරන්නේ සමහර වෙලාවට ටික අපි වුණත් එහෙමයි දූල පුතාලා වුණත් එහෙමයි මේ හීන් කම්බියක් ඔතපු හින්දානේ මේකට මේ කීන් කම්බියක් ඔතපු හින්දානේ මේක වැටුනේ කියලා හිතලා සමහර වෙලාවට දූල පුතාලාට හිතෙන්න පුළුවන් ලොකු කම්බියක් ගෙනල්ලා මේකේ තුවොත් එහෙම පියුස් එක වැටෙන්නේ නැති වෙන්න අපිට හදා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ලොකු කම්බියක් එතුවොත් එහෙම ෆියුස් එක වැටෙන්නේ නැහැ අපිට එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක කවදාක්වත් ඒක කරන්න යන්න එපා. ඒක ඊටාම වැරදි දෙයක්. මොකද ෆියුස් එකේ කාර්ය වෙන්නේ ඒක පිච්චිලා ඒක පරිපථය ආරක්ෂා කරන එක. ඒක නිසා ඒ ෆියුස් එක ඒ ලොකු කම්බි දැම්ම එතුවොත් එහෙම දැන් භාවිතා කරන්නේ වෙයි නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ ලොකු කම්බි එතකොට ෆියුස් එකට භාවිතා කරාම අවශ්‍ය අවස්ථාවකදී කියන්නේ යම් කිසි කාට හරි එතකොට ඒ විදුලි සැරවැදලා එතකොට ඒ යම් කිසි ප්‍රමාණයකදී ඒක ඕෆ් වෙන්න එතකොට සාමාන්‍යයෙන් එහෙම හදලා තියෙන්නේ නමුත් ලොකු කම්බියක් බැන්දාම ඒකට සම්බන්ධ කරාම ඒකෙදි වෙන්නේ මොකද්ද? ඒ ෆියුස් එක වැටෙන එක නතර වෙනවා. ඒක නිසා ඒකෙදි විශාල බලපෑමක් සිද්ධ වෙනවා ඒ පරිපථයට. දුල පුතාලා මේකෙදි කලින් අවස්ථාව අපි ලියාගත්තේ නැහැ මං හිතයි මේ අවස්ථාවේදී මේකෙදි දුල පුතාලා උදාහරණය කියලා එක ලියා ගන්න. මේකත් ලියා ගන්න දුල පුතාලා වාරණවල කාර්යක්ෂමතාවය හඳුනාගෙන භාවිතා කිරීම උචිත වේ. ඒක ලියාගෙන දුර පුතාලා නිදසුන කියලා ලියා ගන්න මේ සූත්‍රිකා බල්බේ ආලෝක තීව්‍රතාවය එතකොට 240 වොට් කියන සූත්‍රිකා බල්බයක ආලෝක තීව්‍රතාවය හා සමාන එතකොට මේ කොටස වෙනකන් ලියාගත්තා නම් 240 වෝල්ට් 60 වොට් සූත්‍රිකා බල්බයක ආලෝක තීව්‍රතාවය හා සමාන මේ කොටස LED සමාන තීව්‍රතාවක් LED පහනකින් ලැබේ කියලා ලියා ගන්න දුරට දාලා. එතකොට මේ අවස්ථාවේදී වාරණවල කාර්යක්ෂමතාවය හඳුනගෙන භාවිතා කිරීම කියන එක යටතේ එතකොට මේකෙදී සූත්‍රිකා බල්බයක ආලෝක තීව්‍රතාවයයි හා සමාන තීව්‍රතාවයක් 240 වෝල්ට් එතකොට 7 වොට් LED පහනකින් ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මෙතෙන් වෙනකන් දුල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න. එහෙම නැත්නම් chat එකේ දාන්න එතන ලියාගෙන ඉවරුනහම අපි ඊළඟ කොටසට යන්න පුළුවන්.
පුතාලා ලියාගෙන ඉවරනහම කියන්න අපි ලියාගෙන ඉවරනහම ඉතුරු කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා ලියාගෙන ඉවර නම් කියන්න මේ කොටස අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. chat එකේ දාන්න පුළුවන් නම් ලියාගෙන උනාම අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී කතා කරේ මේකෙදී අපිට 240යි වාරණවල කාර්යක්ෂමතාවය හඳුනගෙන භාවිතා කිරීම වැදගත් වෙනවා කියලා අපි කතා කරේ. 240යි වෝල්ට් වෙන 60යි වොට් වෙන සූත්‍රිකා බල්බයක ආලෝක තීව්‍රතාවයට සමාන තීව්‍රතාවයක් තියෙන 240යි වෝල්ට් 7යි වොට් LED පහනක්. එතකොට තීව්‍රතාවයක් LED පහනකින් ලැබෙනවා කියන එක තමයි අපි කතා කරේ. දූල පුතාලා ලියාගෙන ඉවර ඇතේ කියලා හිතනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන් එහෙනම් ලියන දූල පුතාලා ඉන්නවා නම් කියන්න අපි ඊළඟ කොටසට යනවා. ඊළඟ එක දූල පුතාලා ලියා ගන්න තුන්වෙනි එක මේ කොටස ලියා ගන්න. එතකොට තුන්වෙනි එක විදියට භාවිතයට ගන්නා භාවිත කරන්නාට හෝ අන් අයට අනතුරක් සිදු නොවනසේ ආරක්ෂිත ලෙස වාරණ භාවිතා කිරීම. ඒක ලියාගෙන දූල පුතාලා එතකොට උදාහරණ කියලා ලියා ගන්න. එතකොට උදාහරණ කියලා නිදසුන් කියලා හරි ජලකරාම ජලකාන්දු වන ස්ථාන උදුම් ළඟ කියලා ලියන්නම් මං. උදුන් ළඟින් කියලා ලිව්වා. ඈත් වනසේ විද්‍යුත් උපකරණ භාවිතා කිරීම වැදගත් වේ. ඒක දූල පුතාලා ලියා ගන්න උදාහරණයක් වෙයි නිදසුනක් විදිහට. එතකොට නිදසුන විදිහට ලියා ගන්න ජලකරාම ජලකාන්දු වන ස්ථාන උදුන් ළඟින් ඊළඟට ඈත් වනසේ විද්‍යුත් උපකරණ භාවිත කිරීම සුදුසු වෙනවා. ඊළඟ එක නිදා ගන්න දූල පුතාලා නිදසුන දෙක විදියට වාරණ භාවිතයට පෙර ඒවායේ සම්බන්ධ කර hän පළුදු වී තිබේදැයි පරීක්ෂා කිරීම කියන එක. තුන විදියට ලියා ගන්න. පේනු මේ අවස්ථාවේදී පියුස් කියන එක. පියුස් කියන එක එතකොට
මේ එක අවශ්‍ය නැහැ පියුස් කියන එක පේනු සම්බන්ධ කිරීමේදී නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීම. එතකොට මේ අවස්ථාව තුන්වෙනි එක එතකොට පේනු සම්බන්ධ කරනකොට නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීම කියන කොටස. මේක එතකොට දූල පුතාලා එක ලියා ගන්න. එතකොට ලියාගෙන උනහම කියන්න ඊට පස්සේ අපි හතරවෙනි උදාහරණයේ විදිහට හතරවෙනි එක විදිහට ලියාගන්නේ හතර එක විදිහට. එතකොට මේ අවස්ථාව එතකොට මේ ප්‍රධාන කරුණු එතකොට හතරවෙනි එක විදිහට ලිව්වොත් එහෙම අපි ඒක ලිව්වොත් එහෙම එතකොට ගෘහ විද්‍යුත් පරිපථයට හා වාරණවලට හානි නොවනසේ භාවිතා කිරීම. එතකොට ගෘහ විද්‍යුත් පරිපථයට හා වාරණවලට හානි නොවනසේ භාවිත කිරීම. මෙතෙන්ට වෙනකන් ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ කොටස හතරවෙනි කොටස අපි බැලුවොත් එහෙම එතකොට ගෘහ විද්‍යුත් පරිපථයට හා වාරණවලට හානි නොවනසේ භාවිතා කිරීම කියන එක. අපි බැලුවොත් එහෙම මේ කොටස අපි කියවන්න බලාපොරොත්තු වෙන මුලින්ම ගෘහ විද්‍යුත් පරිපථ භාවිතයේදී පරිපථ ලුහුවත් ෂෝට් සර්කිට් කියලා දක්වලා තියෙනවා වීම සිදුවිය හැකි කියලා දක්වලා තියෙනවා. එතකොට පරිපථය එතකොට ෂෝට් වෙන්න පුළුවන් කියන එක. එවිට උපකරණවලට හානි වීමෙන්ම ගෘහ විද්‍යුත් පරිපථයේ ගිනි ගැනීම සිදු වෙන්න පුළුවන්. ඒ නින්දා වාරණ භාවිතයට පෙර එවැනි අවස්ථා ගැන පරීක්ෂා විය යුතුයි කියලා දක්වලා තියෙනවා. වැඩි ක්ෂමතාවයකින් යුත් උපකරණ වැඩි ගණනක් එකම කේවිනියකට එතකොට එක ප්ලග් එකකට කියන එක එතකොට සම්බන්ධ කර තිබියදී භාවිතය සිදු කිරීම සුදුසු නොවේ. නිදසුනක් ලෙස නිවසකදී විදුලි ස්ථිරිකය ශීතකරණය විද්‍යුත් උදුන් කිහිපයක් රෙදි සෝදනය විදුලි ඇමරුම් යන්ත්‍රය යනාදිය එකම කෙවෙනියකට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමෙන් ගෘහ විද්‍යුත් පරිපථයෙන් වැඩි ධාරාවක් යොදා ගන්නව. එවිට රැහැන් කම්බි රත් වෙලා ගිනි ගැනීම සිදු වෙන්න පුළුවන්. මෙලෙස වැඩි විද්‍යුත් ධාරාවක් භාවිතා කිරීම අධිහරණය ගැන හඳුන්වනවා. එතකොට මෙතන මම මේක තිවිච්ච ටික කියෙව්වා දුල පුතාලට තේරෙන්නේ නැතුව ඇති මේ කොටස. අපි ඒක මේකේ තියෙන කොටස ඊටාම වැදගත් කොටසක්. අපි ඒක හෙට ඒකේ විලාව අරගෙන ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඒකේ තියෙන කොටස. මොකද මේක ඊටාම වැදගත්. අපි මම කලින් අවස්ථාවේදී කතා කරලා තියෙනවා. නමුත් ආපහු පාරක් කතා කරන්නේ දුල පුතාලා ඒ ක්ෂමතාවය කියන එක ඒ කියන්නේ කිසිම අවබෝධයක් ඒ ගැන හිතන්නේ නැතුව එතකොට ඒ පරිපථයක් සම්බන්ධ කරනකොට වෙන්න පුළුවන් ඒ වැරදි තමයි මෙතන මේ කතා කරලා තියෙන්නේ. එතකොට අපි හෙට ඒ කොටස විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට මෙතනින් මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. දුල පුතාලට සුබ රාත්‍රියක්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා. ඔකේ සුබ රාත්‍රියක්.